දරුවනේ අපේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ බ්‍රිතාන්‍යෝ උඩට බලය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය හා උඩට ගිවිසුමෙන් අනතුරුව ලංකාවට මොකක්ද වෙන්නේ කියන කාරණාව. දැන් උඩරට රජතුමා සමග රදලයන්ගේ ගැටුම් ඇති වෙනවා. විශේෂයෙන්ම ඇහැලේපොළ මහාධිකාරම්තුමා මහා දැවැන්ත කැරැල්ලක් සබරගමුවේ ඇති කළාට පස්සේ උඩට තත්ත්වය ව්‍යාකූල වෙනවා. ඊට හේතුව තමයි ඇහැලේපොළ මහාධිකාරම්වරයා ආරක්ෂාව පතා බ්‍රිතාන්‍යයන් වෙත පලා යනවා. අනිත් පැත්තට ඇහැලේපොළගේ දරුවන්ව බිරිඳව ඥාතීන්ව ක්‍රූර අමානුෂ්‍ය ලෙස සමූල ඝාතනය කිරීමට මේ උඩරට රජතුමා එහෙම නැත්නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කටයුතු කරනවා. දැන් මේ හරහා උඩරට ජනතාවට රජු පිළිබඳව දැවැන්ත කලකිරීමක් ඇති වෙලා තිබුණා. ඒ නිසා ජොන් ඩොයිලි තාම උපක්‍රමශීලීව උඩට යටත් කර ගැනීමේ මූලික කරුණු කාරණා සකස් කර ගන්නවා. මේවාට ඇත්ත වශයෙන්ම උදව් කළේ ඇහැලේපොළ මහාධිකාරම් කියලා තමයි මේ ඉතිහාස තොරතුරු පරීක්ෂා කිරීමේදී පැහැදිලි වෙන්නේ. එනිසා මානුෂීය අවශ්‍යතාවයක් ලෙස සලකා බ්‍රිතාන්‍ය සේනාව උඩට ආක්‍රමණය කරන්න තීරණය කළ බව අපි මීට පෙර මේ දරුවොත් එක්ක සාකච්ඡා කළා. අපි බලමු ඉන් අනතුරුව මොකද්ද වෙන්නේ කියලා. ආරක්ෂාවක් නැති, ජනතාවගේ ආරක්ෂාව නැති, ජනතාව පිළිගන්නේ නැති මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා උඩට තනි වුණා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය සේනා රොබර්ට් බ්‍රවුන්රිග්ගේ අනපරිදි උඩට ආක්‍රමණය කරන විට මේ රජතුමා උඩුපිටිය ආරච්චිගේ නිවසට සැඟවී ගිය බවට, ඒ සැඟවී සිටි බවට ජනතාව හා සියලු දෙනා දැනගත්තා. මේ රජතුමාව අත්අඩංගුවට ගත්තේ සිංහලයන් විසින්මයි. විශේෂයෙන්ම මම කතා කළා මීට පෙර කියලා දුන්නා රංගම්මා ඇතුළු මේ බිසෝවරු මේ රජුව අත්අඩංගුවටගෙන මේ සිංහලයෝ විසින්මයි ක්‍රූර වද හිංසා පමුණුවන්නේ. ඒ නිසා එක තැනකදී බ්‍රිතාන්‍යෝ කියන මේ උඹලගේ රජතුමා මෙච්චර ක්‍රූර වද දෙන්න එපා. මේ රජුව ගෙනාව කොළඹ කොටුවට තාවකාලිකව පුංචි සිරමැදුරක සිර කළා. අදටත් එය ඉතිරි වෙලා තියෙනවා. කොළඹ සංචාරය කරනකොට බලා ගන්න පුළුවන් මේ රජතුමා හිර කළා තිබුණු ස්ථානයේ. අවසානයේ රජතුමාව වෙල්ලෝර කොටුවට පිටුහාල් කරනවා. එෙහිදී උදරාබාධයකින් රජතුමා මිය යනවා කියලා තමයි සඳහන් වෙන්නේ. උඩරට ගිවිසුම සුවිශේෂී ගිවිසුමක් 1815 බ්‍රිතාන්‍යෝ මේ ගිවිසුම සකස් කළා. මේ ගිවිසුමේ පැහැදිලිව සඳහන් වෙනවා උඩරට රාජ්‍ය බ්‍රිතාන්‍ය රජුට යටත් බව පැහැදිලිවම සඳහන් වෙනවා. ඒ වගේම දෙවන වගන්තියේ මෙසේ සඳහන් වෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතුළුව ඒ නායකර වංශිකයන්ට සිංහාසනය සම්පූර්ණයෙන් අහිමි වන බවත් ඔවුන්ට උඩරට විසීම තහනම් වන බවත් එහි සඳහන් වන අතර තුන්වන වගන්තියේ මේ නායකර වංශිකයන් නිරපය හැරි බවට සඳහන් වෙනවා. ඒ වගේම හතරවන වගන්තියට අනුව රදල වරප්‍රසාද ඒ ආකාරයෙන්ම බ්‍රිතාන්‍යව ආරක්ෂා කරන බවටත් විශේෂයෙන්ම පස්වන වගන්තියේ මෙරට පැවති සම්ප්‍රදායට අනුව භික්ෂුන් මුල් තැන තබාගෙන ඒ බෞද්ධ ආගමට හිමි රාජ ගෞරවය ඒ අනුශාසනා ලබා දෙන බවටත් රාජ ගෞරව ලබා දෙන බවටත් විහෙර විහාර වෙනුවෙන් බුද්ධ ආගම වෙනුවෙන් බ්‍රිතාන්‍ය යුතුයකම් ඉටු කරන බවටත් පොරොන්දු වෙනවා. ඒ වගේම 6 හා 7 වන වගන්ති පරීක්ෂා කිරීමේදී අංගච්ඡේදනය ඇතුළු ක්‍රූර අමානුෂී වද හිංසා තහනම් කරන අතර මරණීය දණ්ඩේ පැනවීමේ බලය ආණ්ඩුකාරයට පමණක් තියෙනවා. දැන් මේ ගිවිසුමේ ආරම්භයේදී ඒ බ්‍රිතාන්‍ය පාර්ශවය වෙනුවෙන් තුන්වන ජෝර්ජ් රජතුමා වෙනුවෙන් රොබර්ට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා තමයි අත්සන් කරන්නේ. ඒ වගේම මේ ලාංකිකයෝ මේ ගිවිසුම අත්සන් කරන්නේ ලාංකික රදලයෝ 1815 මාර්තු මාස 2 වෙනිදා නෙමෙයි මාර්තු 10 වෙනිදා ඊට පසු දිනයන් වල තමයි මේ ගිවිසුම අත්සන් කරන්නේ ලාංකීය රදලයෝ. එතකොට මේ ගිවිසුමකින් තමයි මේ උඩරට බ්‍රිතාන්‍යයන්ට බාර දුන්නේ. ඒක තමයි ස්වභාවය. කියන්නේ යටත් උනේ නැහැ. මීට පෙරත් මම මේ ගැන කතා කළා. නමුත් මේ අදාළ කොටසට එන්න ඕන හින්දා තමයි නැවත මතක් කිරීමක් කරන්නේ. දැන් 1815 ගිවිසුමකින් උඩරට බලය පවරනවනේ බ්‍රිතාන්‍යයන්ට. හැබැයි වැඩි කල් යන්න හම්බෙන්නේ නැහැ. අවුරුදු 3ක් වැනි කාලයක් ගතවන විට මෙරට ජනතාවට උඩරට පාලනය අප්‍රසන්න පාලනයක් වෙනවා බ්‍රිතාන්‍යෝ ගෙන ගිය පාලනය. ඊට හේතුව තමයි ඒ බ්‍රිතාන්‍යෝ මෙරට පැවති සම්පූර්ණ සම්ප්‍රදාය විනාශ කළා. ඒ සම්ප්‍රදායට ගරු කළේ නැහැ. මහා සංඝරත්නයට ගරු කළේ නැහැ. ආගමික ස්ථාන වෙනුවෙන් තම යුතුයකම් සමුදාය ඉටු කළේ නැහැ. රදල වරප්‍රසාද අහිමි කළා. රදලයන්ට ගෞරවය නැති කළා. ඒ බ්‍රිතාන්‍ය සෙබළු පන්සල් උඩින් යනවා සපත්තු දාගෙන ඒ කිසිම ගෞරවයක් නැතුව රදලයන්ව පිළිගන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න 1818 වන විට මෙරට රදලයෝ මෙරට භික්ෂුන් වහන්සේලා මේ උඩරට ගිවිසුමට ප්‍රාකාරව බ්‍රිතාන්‍යයන්ට උඩට බාර දුන්නත් එය හරි ලෙස ඉටු නොවනවා බව සඳහන් කරමින් නැගී සිටින්න පටන් ගත්තා. 1818 නිදහස් කැරැල්ල කියන්නේ මෙන්න මේ කාරණාවට. අපි දීර්ඝ වශයෙන් පරීක්ෂා කර බලමු. 1818 මේ නිදහස් කැරැල්ල
කැරැල්ලේදී මොකද වෙන්නේ කියන කාරණාව. මෙරට සම්ප්‍රදාය, චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත් බ්‍රිතාන්‍යයන් තම දොයිතුවකටවත් මායින් කළේ නැහැ. ඒවා ඔවුන් විසින් ඕමනාවෙන් කඩා කප්පල් කළා. ඒක පාර්ශ්විකව බ්‍රිතාන්‍ය උඩට ගිවිසුම කඩා කප්පල් කරන අතර උල්ලංඝනය කරන අතර ලාංකීය රදලයන් භික්ෂුන් වහන්සේලා තුල දැවැන්ත කලකිරීමක් ඇති වුණා. අනිත් පැත්තට මෙරට ජනතාව නිතර දෙවේලේ නොදකින පාලකයෙකුට අවනත වෙන්න කැමති නැහැ. ඒ නිසා ජනතාවට රජෙක් නැති කනස්සල් ඇති වෙන්න පටන් ගත්තා. කුංකුමාවේ හාමුදුරුවෝ කියනවා අනේ කූඹිය නේ තොපටත් රජෙක් ඇතේ. අපට රජෙක් නැත්තේ. අපටත් රජෙක් ලැබුණොත් කැවුම් කිරිබත් කන්‍යං පෙරහැර කොරන්‍යං සාදු නාදින් ගිගුම් දෙඤ්ඤං. මේ රජෙක් නැති අඩුව මේ අහිංසක මිනිස්සු අපේ මේ සිංහල ජාතිය ශ්‍රී ලාංකීය ජාතිය රජෙක් නැතුව පාලකයෙක් නැතුව තැවෙන මොහොතක්. ඒ නිසා අපිට සෞභාග්‍ය උදා වෙන්න නම් අපිටම කියලා නායකයෙක් ඉන්න ඕනේ. මේ පෙරහැර කරන්නේ ශාස්ත්‍රීය බව පෙන්වීම සඳහා. ඒ කිසිම දෙයක් අපිට නැහැ. ඒ නිසා මේ රටේ ජනතාව අසරණ වෙන්න පටන් ගත්තා. තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න රජෙක් නැහැ. මේ කියන අඩුපාඩුව දැවැන්තව සිදු වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි සිරිත් විරිත් නොසලකා හැරීම විවිධ පරිපාලන නිලධාරීන් පැවති සිරිත් විරිත් කඩාකප්පල් කරමින් ඒව උල්ලංඝනය කරමින් පත් කිරීම මේ කාලේ සිදු වුණා. දැන් සාමාන්‍යයෙන් අපේ රටේ රදලියෝ පත් කළේ සිංහල රදලියෝ නායකර වංශික රදලියෝ. දැන් මේ 1418 අරගලයේදී ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ඌව වෙල්ලස්සට හජ්ජි මරික්කාර් නැමැති මුස්ලිම් මුහන්දිරම්වරයෙක් පත් කිරීම. සිංහලයෝ බහුතරයක් වෙසුණු කලාපයක්. සිංහලයෝ කැමති නෑ මේ වගේ පත් කිරීම වලට. ඒ නිසා 1418 අරගලය පැන නගින්නේ ඌව වෙල්ලස්ස පදනම් කරගෙන ඒ සුවිශේෂී කාරණාවක්. එතකොට සාම්ප්‍රදායිකව මේ තනතුර ලැබෙන්න ඕන සිංහලයේකට සිංහල රදලයේකට. නිසා ජනතාව තුළ දැවැන්ත කලකිරීමක් මේ පිළිබඳව ඇති වෙන්න පටන් ගත්තා. ඒ වගේම මේ කාලේ ඔය විල්බෑවේ දොරේසාමි තමා රජුයයි ප්‍රකාශ කරමින් උඩරට පුරාම සැරිසරන්න පටන් ගත්තා. ඒ නිසා රජෙක් නැතුව හිටපු අපේ ජනතාව අන්න විල්බෑවේ දොරේසාමි වටේ ඒකරාශී වෙන්න පටන් ගත්තා. රජෙකුගේ අඩුව රජෙක් නැතිවීමේ අඩුව පුරවා ගැනීමට ජනතාවට යම්කිසි වූ අස්වැසිල්ලක් මේ හරහා ලැබෙයියි විශ්වාස කළා. ඒ නිසා 18 අරගලය හරි අපූර්ව සංසිද්ධියක් බවට මෙරටපත් වෙනවා. විල්බෑවේ දොරේසාමි අල්ලා ගැනීම සඳහා හජ්ජි මරික්කාර ඇතුළු පිරිස මේ ඌව වෙල්ලස්සට පිටත් වෙලා යනවා. දැන් මේ අවස්ථාවේ මොකද වෙන්නේ? සිංහලයන් විසින් සටන් කාමීන් විසින් හජ්ජි මරික්කාරව ඝාතනය කරනවා. ඊළඟට දැන් ඒ පිරිසව අත්අඩංගුවට ගැනීම සඳහා බදුල්ල මහ ඒජන්තවරයා වන ඩග්ලස් විල්සන් විශාල සේනාවක් සමග ගියා. ඔහුටත් සිදු වෙන්නේ ඒ එලෙසම ඝාතනයට ලක් වෙන්න. ඒ නිසා දැන් මොකද කරන්නේ? මේ කැරැල්ල මර්ධනය කිරීම සඳහා එවකට ඌව මහාධිකාරම් තනතුර දැරුව කැප්පෙටිපොළ මහාධිකාරම්තුමාව පිටත් කර යවනවා. එතකොට කැප්පෙටිපොළ බදුල්ලට ගිහිල්ලා මොකද්ද කියන්නේ? බ්‍රිතාන්‍යයන්ට උඹලගේ ආයුධත් අපිට එපා. ඒ එවපු සේනාත් පිටත් කරලා යවලා කැප්පෙටිපොළ මහාධිකාරම්තුමා එකතු වුණා සිංහලයන්ගේ පැත්තට. ඒ නිසා කැරැල්ල ශක්තිමත් වෙන්න පටන් ගත්තා. ඒ නිසා ඌව වෙල්ලස්සෙන් තමයි මේ කැරැල්ල මහ කැරැල්ලක් විදිහට පැන නගින්නේ. මහනුවර මාතලේ ආදී ප්‍රදේශවල වේගයෙන් මේ 1418 කැරැල්ල පැතිරෙන්න පටන් ගත්තා. දෙවන පිළිමතලව්වේ, මඩුගල්ලේ, බූටාවේ රටේරාල, කොහුකුඹුරේ රටේරාල, ගලගෙදර මොහොට්ටාල, කිව්ලේ ගෙදර මොහොට්ටාල මේ ආදී නායකයෝ කැරැල්ලට නායකත්වයේ දුන්නා. දැන් දන්ත ධාතුව තියෙන්නේ තාමත් කැරලිකරුවන් සතුව. කැරැල්ල වේගයෙන් පැතිරෙනවා. ඒ නිසා බ්‍රිතාන්‍යයෝ අධික යුද බලයක් යොදන්න තීරණය කළා. එහි ප්‍රතිඵලයක් බවට පත් වෙන්නේ කැරැල්ල හැකි ඉක්මනින් බ්‍රිතාන්‍යයන්ට මර්ධනය කර ගැනීමට හැකියාව ලැබුණා. කැරැලි නායකයන්ට මරණීය දණ්ඩනය නියමුණා. කැරැල්ලට සම්බන්ධයක් නැතුව හිටපු ඇහැලේ පොළට පවා ලංකාවෙන් පිටුහල් වෙන්න තීරණය කරන්නේ බ්‍රිතාන්‍යෝ මේ පසුබිමක් තුල. විශේෂයෙන්ම කැප්පෙටිපොළගේ ඉස ගසා දාන්න තීරණය කරනවා. ඒ අනුව මහනුවරට ගෙනියනවා, බෝගම්බරට ගෙනියනවා. ඒ වෙලාවේ කැප්පෙටිපොළ මහාධිකාරන්තුමා කියන්නේ මොකක්ද? කළු රෙදි කඩකින් මගේ ඇස් වහන්න එපා. මම සිංහලයෙක්, මම බය නෑ. ඒ නිසා රෙදි කඩකින් මේ ඇස් ආවරණය නොකර මගේ හිස කපා දාන්න. ගහලයා මේ අවස්ථාවේ බය වෙනවා. ගහලයා ගැසූ කඩු පහර ඇදේට වැදිලා ඔළුවේ හිසේ පැත්තක් විතරක් කැපිලා යනවා. මේ ලේ වැగిරෙන හිස ඔසවලා කැපිටිපොළ මහාධිකාරම්තුමා කියනවා හරි තැනට ගසව්. ඒ නිසා හිස කඳෙන් වෙන් වෙනවා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යෝ මවිතයටපත් වෙනවා මෙවැනි රණශූරයෙක් පිළිබඳව. මේ හිස අරගෙන යනවා බ්‍රිතාන්‍ය කපාල විද්‍යා සංගමයෙන්. එහි පරීක්ෂා කරලා කියනවා රණශූරයෙක්ගේ හිසක් කියලා. එය අදටත් මහනුවර තැන්පත් කරලා තියෙනවා ඒ ස්මාරකයේ ගාව. ඒ නිසා මතක තියාගන්න අපිට මහා ජාතික වීරයෝ හිටපු රටක්. අපේ වීරයෝ, අපේ නායකයෝ රට ගැන මහත් කැක්කුමෙන් කටයුතු කළා. ඒ නිසා මේ කැරැල්ල සංවේදජනක ලෙස අවසන් වුණාට ඒ කැරැල්ල අසාර්ථක වෙන්න බලපාපු හේතු සාධක ගණනාවක් තියෙනවා. 1818 මැයි මාසයේ වන විට කැරැල්ල අසාර්ථක වන අතර මනා ලෙස අපේ කැරැල්ල සංවිධානය වෙලා තිබුණේ නැහැ. ඒ වගේම මොල්ලිගොඩ, ඒ වගේම එක්නැලි
ඉක්නැලිගොඩ කැරැල්ල පාවා දුන්නා. ඔවුන් බ්‍රිතාන්‍යයන්ගේ පාර්ශවය ගත්තා. තැන් තැන්වල ව්‍යාපාර කටයුතු වල ගිය මුස්ලිම්වරු ඔත්තු සපයන්න පටන් ගත්තා. ඒ නිසා බොහෝ රහස් ඒවට ගමන් කළා. ඊළඟට අපේ යුද ශක්තිය අඩු වෙලා තිබ්බා. බ්‍රිතාන්‍යය සතුව අධික යුද ශක්තියක් තිබුණා. ඊළඟට ඉලක්කයක් තිබුණේ නැහැ. විවිධ ප්‍රදේශවල විවිධාකාරයට තමයි කැරැල්ල තිබුණේ. 1818 කැරැල්ල අසාර්ථක වන අතර කැරැල්ල අසාර්ථක වීම සඳහා බලපාන හේතු සාධක ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මොල්ලිගොඩ, ඉක්නැලිගොඩ බ්‍රිතාන්‍යයන්ගේ පාර්ශවය ගත්තා. ඒ කියන්නේ මෙරට කැරළි නායකයන්ගේ රහස්, යුද රහස්, ඒ වගේම අරමුණු බ්‍රිතාන්‍යයන් වෙත ඉක්මනින්ම කාන්දු වෙන්න පටන් ගත්තා. අනිත් පැත්තට ව්‍යාපාර කටයුතු වල ගිය මුස්ලිම්වරු බ්‍රිතාන්‍යයන්ගේ පැත්ත ගැනීම නිසා මුස්ලිම්වරුන්ගේ ඔත්තු සැපීම මේ 18 කැරැල්ල අසාර්ථක වීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපෑව. නැත්නම් අරගලයේ අසාර්ථක වීම සඳහා බලපෑව. ඒ විතරක් නෙමේ බ්‍රිතාන්‍යයන්ගේ බිම්පාලු ප්‍රතිපත්තිය ගම්බිම් විනාශ කළා. අහිංසක ජනතාවගේ බොහෝ භවභෝග වලට කුඹුරු වලට වුන් ගිනි තැබුවා. ඒ නිසා ආහාර හිඟතාවයේ ප්‍රධාන වශයෙන්ම මතු වුණා. අහිංසක ජනතාව බොහෝ විට පීඩාවටපත් වුණා. කැරළි නායකයෝ විවිධ ප්‍රදේශවල තම අභිමතයේ පරිදි කැරැල්ල සිදු කිරීම නිසා ඒ කැරැල්ලට නිශ්චිත අරමුණක් තිබුණේ නැහැ. නිශ්චිත දැක්මක් තිබුණේ නැහැ. ඒ නිසා ඒයින් අසරණුනේ අහිංසක කැරැල්ලට නායකත්වයේ දුන්නු කැරැල්ල සමග එකතු වුණු අහිංසක ජනතාව. මේ සියලු කාරණා බලපාන අතර බ්‍රිතාන්‍යයන්ගේ අධික යුද ශක්තිය මේ කැරැල්ල අසාර්ථක වීමට තවත් ඍජු හේතුවක් ලෙස අපිට පෙන්වා දිය හැකිය. ඒ විතරක් නෙමෙයි ජනතාව පසුබැසීම කෙරෙහි බලපාපු තවත් කාරණයක් බවට පත්වන්නේ විල්බෑවේ දොරේසාමි විල්බෑවේ ගමේ මහණුවෙකු ලෙස හෙළිදරව් වීම හා ඔහුට රාජ උරුමයක් නොමැති බව ප්‍රකාශ වීම. එය බ්‍රිතාන්‍යය ඉක්මනින්ම ප්‍රචාරය කළා. දන්ත ධාතුන් වහන්සේ පවා බ්‍රිතාන්‍යයන් සතු වුණා. මෙහි ඊළඟ ප්‍රතිඵලය බවට පත්වන්නේ මේ කැරැල්ල සංවේද ජනක ලෙස අවසන් වීම. එහි ප්‍රතිඵල වන්නේ බ්‍රිතාන්‍යයන් විසින් උඩරට ප්‍රකාශන නිකුත් කිරීම, උඩරට ඔවුන් යටත් කරගත් බව ප්‍රකාශ කිරීම, බොහෝ කැරළි නායකයන්ට මරණීය දන්නේ හිමිවීම, ඒ වගේම ප්‍රධාන වශයෙන්ම කැරළට සම්බන්ධයක් නැති අය පවා, ඒ කියන්නේ ඇහැලේ පොළ ආදී අය පවා ලංකාවෙන් පිටුහාල් කරන්න තීන්දුව කරනවා. ඒ විතරක් නෙමෙයි උඩරට ගිවිසුම සම්පූර්ණයෙන්ම අහෝසි කරන අතර බ්‍රිතාන්‍යෝ තම තනි අභිමතයේ පරිදි සම්පූර්ණයෙන්ම මෙරට පාලනය කරන්න තීන්දුව කරනවා. රදල වරප්‍රසාද සියල්ල අහිමි කළා. මේ අනුව මෙරට ජනතාවගේ ප්‍රථම නැගී සිටීම අවසන් වෙනවා 1818 මැයි මාසයේ වන විට කැරැල්ල අසාර්ථක වෙලා.